නෑමැතුමා ඒක එච්චර අමාරු වැඩක් නෙමෙයි. සාමාන්‍යයෙන් OIC ල පත් කරද්දී ඒ පළාත්වල දේශපාලන අධිකාරිය දැනුවත් කරලා පත් කරන එක තමයි සාමාන්‍ය සිරිත. ඒකෙන් ගැටුම් ඇති වෙන එක අඩු වෙනවා. මේ විල බැසිල් රාජපක්ෂ මේ පහුගිය පෙබරවාරි මාසේ ඔක්කොම බලය තියෙද්දි කියන රට ගිනි අරන් රට මහා අර්බුදයක තිබුණත් තමන්ගේ දේශපාලන බලය තියෙන පසුබිමක බැසිල් රාජපක්ෂ සාකච්ඡාවකදී කියපු කතාවක්. ඔහු වැඩිදුරටත් කියනවා මේ ඇවිල්ලා මේ ආණ්ඩුවේ മന്ത്രിවරුන්ගේ රැස්වීමකදී මේ රැස්වීමේදී සරත් වීරසේකරට ඔහුට ඕන විදිහට පොලිස් කියන්නේ ඒකත් ඇවිල්ලා මේ සාධාරණව පත් කරනවා කියලා මේ තමන්ට ඕන විදිහට ස්ථානාධිපතිවරුන් පත් කරනවා කියලා වාසුදේව නානායක්කාර පටන් අරන් ඊට පස්සේ තව දේශපාලන නායකයෝ චෝදනා කරලා දෙනවා මේ අපෙන් අහන්න නැතුව තමයි පත් කරන්නේ. ඔහු මේ නිවිත කළ හරි තමන්ගේ පැත්තේ එකක් තමන්ගෙන් අහන්න නැතුව ඔබට මතකද වීඩියෝ එක අපි මේවා කිව්වා. තමන්ට ඕන විදිහට නෙමෙයි කියලා. ඊට පස්සේ අනෙක් පැත්තෙන් ඒකට පවිත්‍රාත් තරම මේ වගේලා එහෙම තමයි සාකච්ඡාව පටන් ගත්තේ. කොහොම හරි ලොකු සංවාදයක් දැන් මේ පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීම ගැන. ඉතින් බැසිල් රාජපක්ෂලා මහින්දලා ඔක්කොම කිව්වේ මේ පත් කරද්දි දේශපාලනඥයන් අහන්න ඕනේ පැත්තේ ඉන්න එහාලා තමයි පත් කරන්න ඕනේ කියලා. මීට කලිනුත් ගාමිණී ලොකුගේ සහ සරත් වීරසේකර ජගත් කුමාර ඇතුළු පිරිසක ගැටුමක් ආවා ස්ථානාධිපතිවරුන් තමන්ට අවශ්‍ය විදිහට පත් කිරීම ගැන. ඉතින් මේ තමයි රාජපක්ෂලාගේ දේශපාලන සංස්කෘතිය. එතනින් පටන් අරන් අපි කතා කරන්න යන විශේෂ හෙළිදරව් රැසක් එක්ක පොලිස් ස්ථානාධිපතිවරු පත් කරලා පොලිසිය දේශපාලනීකරණය කරපු විදිය ඔබ දකින්න ඇති HNDA උද්ඝෝෂණයේදී ඊටාම දරුණු විදියට පහර දෙච්ච කැත විදිය පහර දුන්න විදිය අපිට එතනට යන්න බැරි වුණා ඒක රිපෝට් කරන්න. නමුත් කොටුවේ අපි මේ කතා කරන දවසට කලින් දවසේ ඒ කරපු පහර දීම ඒත් එක්කම පොලිසිය මිනිසෙක් තරුණයෙක් තල්ලු කරපු විදිය. එතකොට එවැනි පොලිසිය ඊට පස්සේ ගෝල් ෆේස් එකට පහර දීම එතනින් පස්සේ ලංකාවේ මේ අරුබුද ගොඩකට පොලිසියේ දේශපාලනීකරණය හේතු වෙච්ච හැටි ඔබත් දැක්කා අපිත් දකින්න ඇති. අපි මේ වීඩියෝ එකදී කරන්න යන්නේ ඒ පිළිබඳ කරුණු රසක් කරන්නේ විශේෂයෙන් මේ ලියුම මෙතන මේ තියෙන ලියුම නීතිය හා සාමය නෙමෙයි දැන් ඇවිල්ලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රී ලංකා පොලිසිය පරිපාලනය පවත්වාගෙන යාම සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම ගැන කරුණු පැහැදිලි කිරීම කියලා ලියපු ලියුමක්. මේකේ තියෙන විදිහට පොලිස්පතිවරයාට ලියපු ලියුමක්. පොලිස්පතිවරයා අමාත්‍යාංශ ලේකම්ට ලියපු ලියුමක්. තරිදුගේ තොරතුරු මගේ අතරත් දැනුයි හම්බුනේ. මේකේ තියෙන හැටියට ස්ථානාධිපතිවරුන් පහුගිය කාල සීමාව ඇතුලේ 184ක් පත් කරලා තියෙනවා. එකෙන් 126ක්ම කිසිම සම්මුඛ සාකච්ඡාවකට පරීක්ෂණයකට මුහුණ නොදී සම්මුඛ පරීක්ෂණයකින් නැතුව තමයි ස්ථානාධිපතිවරු 184න් 126ම පත් කරලා තින්නේ. තුනෙන් දෙකකටත් වැඩි ප්‍රමාණයක්. ඉතින් එතනින් අපි කතාව පටන් ගමු. ලංකාවේ පොලිසිය මේ දේශපාලනය කරලා තියෙන විදිහ ඉතාම දරුණු විදිහට මේ කරලා තියෙන මේ වට්ටලා තියෙන තැන මේ රාජපක්ෂලා සහ මේ පාලකයෝ අපි කතා කරමු. ඔව් තරින්ද දැන් මේ ලියුම ඇත්තටම මේ එකපාරට එළියට ආවේ මේ පත්තර වලින් ගිය සතියේ වාර්තා කළා පොලිස්පතිවරයා ලියුමක් යවලා තියෙනවා කියලා OIC ලා ගැන. හැබැයි මේක අද ඊයේ එළියට ආව මේ ආවට මේ ලියුම යවලා තියෙන 2021 12/6 මේක ඇවලා තියෙන පොලිස්පතිවරයා අමාත්‍යාංශ ලේකම්ට. පොලිස්පතිවරයා මේ ලියුමේ පිටු 8ක ලියුමක් මේ ලියුමේදී කියනවා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වගකීම මොකක්ද කියලා. OIC ලගේ වගකීම ගැන කියලා ඊට පස්සේ කියනවා මේ ලියුම යවලා තියෙන 12/6 ඒ වෙනකොට ඒ අවුරුද්ද විතරක් OIC ලා 184 දෙනෙක් පත් කරලා තියෙනවා. ඒකෙන් අර තරින්ද කිව්වා වගේම මේ සමූහ පරීක්ෂණ තියලා තමයි OIC ලා පත් කරන්නේ. සමූහ පරීක්ෂණ වලට සහභාගී නොවුණු නොවි ස්ථානාධිපතිකම් ගත්ත ගණන 126ක්. ඒකම සමූහ පරීක්ෂණයකට සහභාගී වෙලා ඒකෙන් ෆේල් වෙලා තියෙද්දි ස්ථානාධිපතිකම් හම්බෙලා තියෙනවා 3 දෙනෙකුට. ඊට පස්සේ දැන් ඔය පොලිසිය වල තියෙනවා A1 A2 A3 BC ඔහොම තියෙනවා පොලිස් ස්ථාන වෙන් කරලා. එතන ඒ කියන්නේ මුලින් ඉඳන් B1 ඉඳන් පිළිවෙල C1 D1 ඉඳන් B එහෙම පිළිවෙලට A1 එකට එන්න ඕන. එහෙම පිළිවෙලට එන්නේ නැතුව එකපාරට උඩින් පාත් වෙලා ආපු OIC ලා ඉන්නවා 13ක්. එහෙම බලද්දී ඒ කියන්නේ මේකේ සම්පූර්ණ 184ම වගේම තනිකරම දේශපාලන පත්වීම් මේකේ තියෙන විදිහට. දැන් හොඳම කාරණේ තරින්ද දැන් මේක යවලා මේ කවුද? මෙයා මේ පොලිස්පතිතුමා CD වික්‍රමරත්න මේක යවලා කියනවා OIC ලා පත් කරද්දී මීට වැඩිය ගැඹුරින් සලකලා බලන්න ඕන කියලා. මේ IGට මේක මතක් වෙලා තියෙන්නේ 184 දෙනෙක් පත් කළාට පස්සේ. මේකට ඊට පස්සේ උත්තර ලියුමක් යවනවා නීති හා සාමය අමාත්‍යාංශ ලේකම්. මේක යවන්නේ 2021 12/13.
මේකේ තියෙනවා ලේකම්වරයා පැහැදිලිව සඳහන් කරලා IGට පොලිස්පතිට තවද ස්ථානාධිපතිවරුන් පත් කිරීම සිදු කිරීමේදී පොලිස් මූලස්ථානයේ නිර්දේශය ප්‍රධානතම සාධකය වන බැවින් එම නිර්දේශය ලබා දීමේදී උක්ත ලිපියේ සඳහන් කර ඇති කරුණු කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා සිටිමි කියලා. එතකොට දැන් මේකෙදි ඇමතිවරයා අපි කියමුකෝ ඇමතිවරයාට හරි බැසිල්ට හරි ඔය ඉන්න අයට ජනාධිපතිට හරි තමන් කට්ටිය පත් කරගන්න කොහොමත් ඕනකම තියෙනවනේ. එතකොට පොලිස්පතිට බැයිද ස්වාධීනව තීන්දුව ගන්න. එහෙම ගන්න පුළුවන්. ඉස්සර එක දිගටම දේශපාලන අපි අහලා තියෙනවා ඉතිහාසයේ දේශපාලන පත්වීම් දුන්නා. OIC විතරක් නෙමෙයි මේ SSP ලත් දැම්මේ දේශපාලකයන්ට ඕන විදිහට. හැබැයි NK ළඟකෝන් පොලිස්පති වුණාට පස්සේ යා ක්‍රමවේදයක් හැදුවා ඕන කට්ටිය කියන්නේ දැන් දේශපාලඥයෙක් කිල්ලුවොත් එහෙම හවලා ඕන කියලා ඒ අහවලාට සුසුකම් තියෙනවා නම් විතරයි එයා නිර්දේශ කරන්නේ. නැත්තම් නිර්දේශ කරන්නේ නැහැ. ඊට පස්සේ ඉතිහාසයේ වැඩිපුරම කතා බහට ලක් වෙච්ච මං හිතන්නේ පොලිස්පති පූජිත් ජයසුන්දර පූජිත් පවා එහෙමයි. දැන් අපි දන්න අය කියලා තියෙනවා දන්න മന്ത്രിවරු කියලා තියෙනවා ඒගොල්ලෝ කතා කරලා ඉල්ලුවම පූජිත්ට මේ අහවලා දෙන්න කියලා. අනේ මචං മന്ത്രിතුමෝ මේ එයා නම් බෑ එයා නම් ජරා යකෙක් හොඳ එකෙක් ඉල්ලන්න මන් දෙන්නම් කියලා. ඒ වගේ තත්ත්වයක් තිබ්බා. අන්තිමට 2019න් පස්සේ දැන් තරිඳු කියයි මම හිතන්නේ 19 වෙනි සංශෝධනය ගැන ජනාධිපතිතුමෙන් පස්සේ 19 වෙනි සංශෝධනය ගෙනාවා. 19 වෙනි සංශෝධනයෙන් අර පොලිස් කොමිෂන් සභාවට තිබ්බ 19 වෙනි සංශෝධනයෙන් 2005 දී 2015 දී පොලිස් කොමිෂන් සභාව ස්ථාපිත කරලා ඒකට බලතල දුන්නා. හැබැයි 2020 දී 21 ගෙනල්ලා ඒක සම්පූර්ණයෙන්ම හොසි කළා. ඊට පස්සේ තනිකර දේශපාලන පත්වීම් දෙන්න ගත්තේ. දැන් ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන බණ කියන සහ යහපාලනය ගැන කතා කරන විමල් වීරවංශ පවා ලියුම් දීලා තිබ්බා. දැන් ඔයා කිව්වනේ වාසුදේව දුන්නයා කියලා. එක ලියුමක තිබ්බා තරින්තු මෙහෙම. දැන් මේක මොකද මේක දෙසැම්බර් 30 වෙනිදා 2021 ලියපු මම ලියපු නිවුස් එකක තියෙන්නේ. ඒක එතකොට මේ නමගම සඳහන් කරලා නැහැ. ඒ ලියුම තිබ්බ මුලතිව් පොලිස් බල ප්‍රදේශය තුල අප පක්ෂය වෙනුවෙන් පක්ෂයේ කටයුතු වලට සහයෝගය දුන් අයකි. ඉදිරි මැතිවරණවලදී පක්ෂය වෙනුවෙන් සහයෝගය ලබා ගැනීමට හැකියාව ඇති හේයින් මොහුට මුලතිව් පොලිස් ස්ථානාධිපති තනතුර ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඉතින් පක්ෂය වෙනුවෙන් වැඩ කළා කියලා පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ඒක මම හිතන්නේ තරින්තු මේ අර 19 වෙනි අවස්ථාවයි ඒ වගේ දේවල් ගැන පොඩ්ඩක් කතා කළොත් හොඳයි මේ වෙලාවේ නේ. මට හදිසියව දක්වට එකක් තමයි අපේ කොළඹ විහාර මහදේවේ තිබුණු අර පින්තූරයක් ගලවන්න ඇවිල්ලා මේ මම හිතන්නේ SSP කෙනෙක් නේද රොෂාන් රාජපක්ෂ කියන පොලිස් නිලධාරියා රාජපක්ෂ කියන සර්නේම් එක නිසාත් දන්නේ අපේ ආණ්ඩුව කියලා. අපේ ආණ්ඩුව කියන වචනේ කිව්වා. අපේ ආණ්ඩුව ආවම තමයි හරි මොකක් හරි එකක් කිව්වා. ඒකම දැන් අර මේකට අදාළ නැති දෙයක්. දැන් ඔයා ඔක මතක් කරපු හින්දා එයා කිව්වනේ අපේ ආණ්ඩුව කියලා. ඒකත් විනය වරදක්නේ. එහෙම ආණ්ඩුව අපේ කියලා පොලිස් නිලධාරියෝ කියන්න බෑනේ. පොලිස් නිලධාරියෙන් ඉන්නේ මේ මිනිස්සු වෙනුවෙන්නේ. හැබැයි එයාට නීතිය ක්‍රියාත්මකුත් නැහැ. මේ පොලිස්පතිවරයා එයාට නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. හැබැයි අර අරගලයට සහයෝගය දෙන්න අපු පොලිසිය කෙනාට නීතිය ක්‍රියාත්මක කළා. දෙකම එකයි. එකම වගන්තිය කඩ කරලා තියෙන. නමුත් අර පක්ෂ ව්‍යානයට මොනවත් කරන්නේ විරුද්ධ වෙන අයට සහ විශේෂයෙන් දැන් රොෂාන් රාජපක්ෂ කියන්නේ ඉහළ නිලධාරියෙක්. වැරදි පූර්වාදර්ශයක් දෙනකොට ප්‍රශ්නයක් නැති තත්වයක් තිබුණා. දැන් ඒ වගේම තව කාරණයක් තමයි බණ්ඩාරවල ප්‍රදේශයේ අර මේ හිමිනමක් දේශපාලනය කරන හිමිනමක් අර පක්ෂයට සපෝට් කරා කියලා පොලිසියට දාන්න මේ බලපෑම් කරලා යවපු ඒ ලියුමකුත් මේ ප්‍රසිද්ධ වුණා. එතකොට මේ කාරණා අපි අර දැන් කිව්වා වගේ 19 වෙනි සංශෝධනයෙන් හැදන්න උත්සාහ කරපු යම්කිසි ස්වාධීනත්වයක් තියෙනවා. දැන් පූජිත් ජයසුන්දරට උනත් තිබුණා එයාට බයක් තිබුණේ නැහැ. පූජිත් ජයසුන්දර කාලේ උනත් Tamanට පොලිස්පති කිව්වම එයාට තියෙන ස්වාධීනත්වය. එයා දේශපාලනඥයා කියන දේ නොකලාය කියලා එයාගෙන් පරිගන්නේ. නමුත් මේ 19 වෙනි සංශෝධනය නැවත අහෝසි කිරීම තුළින් ඒ හදපු ඒ සංස්කෘතිය සහ 18 වෙනි සංශෝධනයත් එක්ක හදපු සංස්කෘතිය. ඒතර 19 අහෝසි කරලා 20 ගේන්නෙත් ඒ සංස්කෘතිය හදන්නනේ. ඒතර රටේ තිබුණු ඒ නිලධාරීන්ට තියෙන ස්වාධීනත්වය අර රාජපක්ෂලා ඉවසන්නේ නැහැ ඒවා. ඒ නිසා තමයි ශිරාණි බණ්ඩාරනායකට දැවැන්ත දෝෂාභියෝගයක් ගෙනලා ඒ කියන්නේ Tamanට ඕනි තීන්දුව දුන්නේ නැහැ කියලා නිලධාරියගෙන් පලිගත්ත විදිය නිලධාරණියගෙන්. නිලධාරණියක් නෙමෙයි අය අගවිනිසුරුවරියා. ඒතර ඇයට තියෙන වෙනම ස්වාධීනත්වය. එතකොට ඒ අගවිනිසුරුවරියගෙනුත් පලිගත්ත විදියත් එක්ක ඒගොල්ලෝ හදලා තියෙන සංස්කෘතිය මෙහෙමයි මේවා කෙරෙන්නේ. ඒක තමයි අපි කලින් කිව්ව රැස්වීමේදී අඩුතරමේ සරත් වීරසේකරගේ කාලේ මේවා උනේ. ඒතර සරත් වීරසේකර කෙලින් වැඩ කරලා නෙමෙයි මිනිහත් ඇවිල්ලා සම්මුඛ පරීක්ෂණ නැතුව දාන්නේ. නමුත් අර එක්කෙනෙක්ට දෙන්නට Tamanට ඕන එක්කෙනා දාගන්න බැරි වුණා කියලා කෑ ගහලා තිබුණේ පොඩි. ඒවත් නිකන් ඇතුලේ වලි එහෙම හිතන පවිත්‍රට ඕන කෙනා දැම්ම කියලා හරි මොකක් හරි එකක් වෙලා තිබුණා. එතකොට මේ වගේ වලි වලදී පවා කියන්නේ මේ බෑ පැත්තේ දේශපාලනඥයන්ගෙන් අහන්න ඕනේ. ජගත් කුමාර
ප්‍රශ්න ඇති කරගෙන ලොකුවට සරත් වීරසේකරත් එක ප්‍රෙස් තියතිය බැන්නේ ඒ ඇවිල්ලා ඒ පැත්තේ Tamanට ඕන කෙනා දාගන්න බැරි වුණා. එතකොට ඒ 19 වෙනි සංශෝධනය තුලින් පොලිස් කොමිෂන් සභාව හැදුවා. පොලිස් කොමිෂන් සභාව තමයි පත්වීම් උසස්වීම් සහ විනය කටයුතු බැලුවේ. මං මතක නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියන්නේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවේ සමාජිකයෝ බැලන්ස් කරපු කමිටුව සහ සිවිල් සමාජය 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ එකඟ වෙලා ඒගොල්ලොන්ගේ අනුමැතියට දානවා ජනාධිපති යම්කිසි ඔවුන් නම් තුනක් ඔවුන් යෝජනා කරලා නම් යවන්න. ඔවුන් සාකච්ඡා කරලා නම් යෝජනා කරලා යවන්න ඕනේ ජනාධිපතිට තෝරගන්න. ඒකට ලිමිට් එකක් තියෙනවා හැම වෙලාවෙම. අනකොල් නිර්දේශ කරලා දවස් මතක විදිහට 7කින්ද කොහෙද ඔටෝමැටිකලි පත් වුණා ආසේ සලකනවා. ජනාධිපතිට වෙන විකල්පයක් නැහැ, පත් කරන්න වෙනවා. දැන් එතකොට ඒ කියන්නේ ව්‍යවස්ථා සභාව හැදිලා තියෙන්නේ කතානායකයෙක් ඉන්නේ උඩම හරි දේශපාලන කෙනෙක්. නමුත් විපක්ෂ නායක ආණ්ඩුව මේ හැම එකම බැලන්ස් වෙන විදියට සහ අර සිවිල් අයත් එක්ක එතකොට ඒ සාකච්ඡා කරන පොදුවේ තමයි පත්වීම වෙන්නේ. එතකොට එහෙම තමයි පොලිස්පති සහ එතනින් පස්සේ පොලිස් කොමිසම තියෙනවා. එතකොට ඒගොල්ලෝ තමයි කවුරු හරි ඒ කියන්නේ පොලිස් මේ බාර ඇමතිට හරි කාට හරි ඕන විදියට ජනාධිපතිට ඕන විදියට මේ පොලිසිය උසස් වීම පත්වීම වලට බලපෑම් කරන්න බෑ. එහෙම ස්වේච්ඡා ස්වාධීන ක්‍රමවේදයක් එතකොට පොලිස්පතිට හයියක් තියෙනවා. සහ ඒ නිලධාරීන්ට හයියක් තියෙනවා ස්වාධීනව කටයුතු කරන්න. ඒකට සම්මුඛ පරීක්ෂණ කරනවද මේ සියල්ල. නමුත් දැන් පොලිස් කොමිසමේ බලතලත් ඉවත් කරලා දැම්ම ස්වාධීනත්වය නැති කර ඒ 20න් හැදුවේ ඒ රාජපක්ෂලට අවශ්‍ය ඒ සංස්කෘතිය මේ සියල්ල Tamanට ඕන විදිහට පාලනය කරන්න. කියන්නේ ගමේ ආධාර ටික බෙදුවත් Tamanට ඕන විදිහට පාලනය කරන්න. ඒක තමයි ඒගොල්ලෝ දේශපාලන විශේෂයෙන් බැසිල් රාජපක්ෂලා දේශපාලනය කරන්න දන්න විදිය. ඒතොර ඒ දේශපාලනය තමයි මේ මෙතනට මේවා ගෙනල්ලා තියෙන්නේ. ඒතර පාදඩ ඒ ගමේ ඉන්න මැරයා තක්කඩිය. එතකොට ගමේ අපරාධ ටික කරන්නේත් බොහෝ විට මේ දේශපාලුවෝ. ඒතර ගමේ අපරාධ ටික කරන්නේ උන් ටිකට ඕන විදිහට තමයි පොලිසිය පත් කරන්නේ. ඒතර ඒක කොච්චර රට මේ මෙතනට ගේන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවද? ඔව් මේ අපි ලියුම් කීපයක් කියවමු. මෙතන ලියුම් ගොඩක් තියෙනවා. කීපයක් විතරක් කියවන්නම්. මේක 2022 පෙබරවාරි මාසයේ 2 වෙනිදා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන් රාජපක්ෂ මං හිතන්නේ මහින්ද රාජපක්ෂගේ අයියාගේ පුතා චමල් රාජපක්ෂගේ පුතා ස්ථානාධිපති රියාත්මිරාල් විශ්‍රාමික ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා කියලා තමයි ඇඩ්‍රස් කරලා තියෙන්නේ. පොලිස් ස්ථානාධිපතිතුමන් පත් කිරීම සම්බන්ධවයි මොණරාගල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානවල ස්ථානාධිපති තනතුරු ලබා ගැනීමට ඉල්ලුම් කර ඇති පොලිස් නිලධාරීන්ගේ විස්තර පහත සඳහන් පරිදි ගරු ඔබතුමා වෙත යොමු කරන අතර ඔවුන්ට එම තනතුරු ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පොලිස් පරීක්ෂක ඩී.එම්. විජේසුන්දර මහතා දැනට ස්ථානාධිපති හම්බෙගම පත් කළ යුතු තනතුර ස්ථානාධිපති ඔක්කම්පිටිය. ප්‍රධාන පොලිස් පරීක්ෂක බ්‍රෙසිල් කුමාර මහතා ස්ථානාධිපති ඔක්කම්පිටිය පත් කළ යුතු තනතුර ස්ථානාධිපති පස්සර. පොලිස් පරීක්ෂක ටී.එම්. වසන්ත බණ්ඩාර මහතා නියෝජ්‍ය ස්ථානාධිපති කොට්ටාස අපරාධ විමර්ශනාංශය මොණරාගල සිට පත් කළ යුතු ස්ථානය ස්ථානාධිපති හම්බෙගමුව. පොලිස් පරීක්ෂක එච්.එම්. කුමාරසිංහ මහතා ස්ථානාධිපති මොණරාගල කොට්ටාස රථවාහනාංශය සිට පත් කළ යුතු ස්ථානය ස්ථානාධිපති ලියන් ගොල්ල. නව පොලිස් ස්ථානයක් කියලා වරහන් තුල තියෙනවා. යටින් තියෙනවා මා විසින් මීට ප්‍රථම කරන ලද ඉල්ලීම් සඳහා ගරු ඔබතුමා ලබා දුන් සහයෝගයද මෙහිදී ඉතාම කෘතවේදීව සිහිපත් කරමි. ඒ කියන්නේ මීට කලිනුත් කරලා කියලා ලියුමේ තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ 2021 10/29 වෙනිදා මහජන ආරක්ෂක අමාත්‍ය රියාත්මිරාල් විශ්‍රාමික සරත් වීරසේකර ලියලා තියෙනවා. එවකට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග දැනට වීරුගල පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.බී.එස්. කල්යාණතුංග මහතා වීරුගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස පත් කිරීම. ඉහත නම සඳහන් නිලධාරියා මා ඉතා හොඳින් හඳුනමි. මෙම නිලධාරියාට ඉහත තනතුරු ලබා දීමට කටයුතු ඉටු කරන දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. මෙම නිලධාරියා ඉහත පොලිස් ස්ථානයට පත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාත් හිටපු පළාත් සභා මන්ත්‍රී සන්ධ්‍යා සිරිවර්ධන මන්ත්‍රීතුමියත් අත්තනගල ප්‍රාදේශ සභාවේ සභාපති දේශබන්දු ඒ ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාත් මාගෙන් කරන ලද ඉල්ලීම් ලිපි 3ක් ඔබතුමාගේ අවධානයට යොමු කරමි. ප්‍රසන්න රන්තුංග සංචාරක අමාත්‍ය. ඉතින් මේ කියන්නේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාටත් ඕන විදිහට ඒ කියන්නේ OIC පත් කරන්න පුළුවන්. මේකත් ප්‍රසන්න රන්තුංග සංචාරක අමාත්‍යවරයා 2022 1/27 යවපු ලියුමක්. මේ කෙවල තියෙන්නේ ලේකම් මේජර් ජෙනරාල් විශ්‍රාමික කේ ජගත් අල්විස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශය කොළඹ දැනට මිඩුවන්ගොඩ පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස සේවය කරන RAD රොහාන් මහේෂ් මහතා සපුගස්කන්ද පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස පත් කිරීම.
මේ කරන්න කියලා ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ මේ තව එකක් ඩග්ලස් දේවානන්ද මේ උතුරු පළාතේ ගොඩක් පොලිස් ස්ථානවලට ඩග්ලස් දේවානන්ද ලියුම් දීලා තියෙනවා. අර තරුණතුරු මතක ඇති මේ අල්ලන් ඉන්න යානේ පුදුකුඩු රිප්පු පොලිසිය ප්‍රශ්නයක් වුණා රත්තරන් සිද්ධියක්. එතකොට ඒකටත් මෙයා ලියුම් දීපු OIC කෙනෙක්. ප්‍රධාන පොලිස් පරීක්ෂක මුතුපණ්ඩා රූපසිංහ හේරත් වරණ තුළ MBR හේරත් මුලතිව් මූලස්ථාන පොලිස් ස්ථානයේ මූලස්ථානාධිපති තනතුරට සඳහා පත් කිරීම. ඊළඟට තියෙනවා ඒ ඩග්ලස් දේවානන්ද ප්‍රධාන පොලිස් පරීක්ෂක මුතුපණ්ඩා මුලතිව් ඒක ඉල්ලලා තියෙනවා මුලතිව් හරි මාංකුලම් හරි දෙකෙන් එකකට පත් කරන්න කියලා. මේ සන්ධ්‍යා සිරිවර්ධන වීරගුල පොලිස් ස්ථානයේ ස්ථානතුර ලබා ගැනීම සම්බන්ධවයි කියලා. කල්‍යාණතුංග මහතා වීරගුල පොලිස් ස්ථානාධිපති කරන්න කියලා. සන්ධ්‍යා සිරිවර්ධන මේකේ තියෙන ලෙටර් හෙඩ් එකේ තියෙන විදිහට නම් සන්ධ්‍යා සිරිවර්ධන සභාපති ආර්ථික ප්‍රවර්ධන කාර්යාංශය වරහතුරු බස්නාහිර පළාත හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඊළඟට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා ලෙටර් හෙඩ් එකක තියෙනවා සුසන්ත පුංචිනිලමේ හිටපු අමාත්‍ය සහ ත්‍රිකුණාමලයේ ආසන ප්‍රධාන සංවිධායක. ත්‍රිකුණාමලයේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති තනතුර සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම. මේකේ ඉදිරිපත් කරලා තියෙන නම තමයි ප්‍රධාන පොලිස් පරීක්ෂක KH සම්පත් පත්මලාල්. මේ වගේ ගොඩක් තියෙනවා. කියන්නේ ලියුම් ඕන තරම් තියෙනවා. විමල් විරවංශ ලියුම් දීලා තියෙනවා. මේ ප්‍රධාන පෙළේ කතා කරන ගොඩක් අය ලියුම් දීලා තියෙනවා. ඒ කියන්නේ තනි කරම දැන් අර හොඳටම මේ ලියුම් වලින් පේනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕන විදිහට ඕන කෙනෙක් පත් කරගන්න පුළුවන්. මේ පත් කරන එකේ ප්‍රතිඵලය මොකද්ද? දැන් ඔය රට පුරා ගොඩක් සිදුවීම් වුණානේ. අර මේ ප්‍රධාන සිදුවීම් පස්සේ මේ 9 වෙනිදා ගෝඨාගෝගමන සහ මයිනගෝගුන්ට ගැහුවට පස්සේ රට පුරා සිදුවීම් ගොඩක් වුණා. ඒවා වෙන්න පොලිසිය ඉඩහැරම් ඉඩ ඇරලා තිබ්බා කියලා චෝදනාවක් තියෙනවනේ. ඉතින් ඒකට චෝදනා කරන්න ඕන මේ වෙන කාටවත් නෙමෙයි. ඇත්තටම මේ ඔය කියන දේශපාලඥයන්ට. මොකද ඒගොල්ලොන්ගේ හෙන්චයියෝ තමයි ගොඩක් පොලිසිවල ස්ථානාධිපති වෙලා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් මහනුවර උදාහරණයක්. ඔය OIC විතරක් නෙමෙයි තරම් ඊට ඉහළ තනතුරු. මහනුවර හිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්. ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨත්වයෙන් කියලා පොලිස් අධිකාරීවරයෙක් මහනුවර කොට්ටාසපාර පොලිස් අධිකාරී වෙලා ඉඳී චමල් රාජපක්ෂට ඕනේ වුණා යාට හිතවත් කෙනෙක් එතෙන්ට දාගන්න. අන්තිමට අර ජ්‍යෙෂ්ඨ නිලධාරියා වෙන කොහෙටද මන් දන්නේ නැහැ එන ඈතකට මාරු කරලා එතෙන්ට දැම්ම යාට හිතවත් නිලධාරියෙක්. ඒ විදිහට දැන් වැඩ බලන මහනුවර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති විදිහට පත් කරලා තිබ්බේ ගම්පොළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියෝ. දැන් කොහොමද එහෙම එකපාරට පත් කරන්නේ? කවුද නිර්දේශ කරන්නේ? දැන් නුවර වගේ තැන්වලට කොහොමද එහෙම දාන්නේ? අත්දැකීම් සහිත අලහකෝන් වගේ කෙනෙක් වයින් කරලා කොහොමද ශ්‍රියන්ත පීරිස් වගේ කෙනෙක් මහනුවරට පත් කරන්නේ? එක දිගටම දැන් මේ අපි කතා කරන මොහොත වෙනකොටත් ඔය කියන බයිලා නැහැ. ඇත්තටම දේශපාලන පත්වීම් තමයි යන්නේ. දැන් මට හොඳට මතකද තමයි මහින්ද රාජපක්ෂ බලයට පත් වෙද්දී රාජ්‍ය පරිපාලන සේවයේ තිබු ජ්‍යෙෂ්ඨතම නිලධාරියා කියන්නේ සීනියරිටි එක සහ සුදුසුකම් අනුව අශෝක පීරිස් මහතා. ඒතර අශෝක පීරිස් මහතා ඒක කොන්ද කෙලින් කෙනෙක්. කොන්ද කෙලින් තියෙන කෙනෙක්. ඔහු ඒ වෙද්දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණට ඉදිරිපත් වූ ඡන්දය මතකනේ ආණ්ඩුව තියෙද්දිනේ ආවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැති එහෙමනේ ආවේ. ඒතර පළවෙනි ඡන්දයේදී නිසි බලධාරියා ඒ කියන්නේ මේ ඔහු මැතිවරණ කොමිසමෙන් පත් කරනවා මාධ්‍යවල බැලන්ස් කරන මතක ඇති ඉස්සර ඒ කාලේ මෑත කාලේ නැක තිබුණේ නැහැ මතන නිසි බලධාරියා විසින් කපනවා. ඔහු ජාතික රූපවාහිනියම යන නිසි බලධාරියෙක් හිටියේ නෑ. හැබැයි මේ හදිසි නීති රෙගුලාසි දැම්ම දැන් හොසි වෙලා ගියා. රෙගුලාසි වල දාලා තිබ්බා නිසි බලධාරියෙක් පත් කරන්න. කොමරි අර ඡන්දයේදී මැතිවරණ කොමසාරිස් පත් කරපු නිසි බලධාරියා විදියට ඔහු ඒ දවස්වල ජාතික රූපවාහිනියම ප්‍රවෘත්ති යද්දි ප්‍රවෘත්ති වල තනිකරම ඉතින් කැම්පේන් එක අස්සේ අර කැම්පේන් එකට ප්‍රොමෝට් වෙන්න තමයි ප්‍රවෘත්ති ටික දාන්නේ. අගමැතිතුමා අරයව හම්බුණා, අගමැතිතුමා මෙයාව හම්බුණා. මේ ඔක්කොම නිසි බලධාරියා විසින් කැපුවා කියලා කපලා ඒ කැම්පේන් එක ගැන ස්වාධීනව ක්‍රියා කළා. ඒතර උසස්ම නිලධාරියා හැබැයි නිලධාරියාට පත් වෙච්ච ගමන් මේ කියන්නේ අමාත්‍යංශ ඉහළම ලේකම්කම් ලැබෙන්න ඕනේ. ජනාධිපති ලේකම්කම් ඕවට එන්න ඕනි උසස්ම නිලධාරීන්. ජ්‍යෙෂ්ඨතම නිලධාරීන්. ඒතකොට ඒ නිලධාරීන්ට ඒ පත්වීම් දෙන්නේ නැහැ. නමුත් දැන් ඒවටත් වඩා මං හිතන්නේ මේ පොලිසිය අපි කොහොමද අපේ රටේ තියෙන කැලෑ ටික කප්පව ගත්තේ? අපේ තියෙන අද කොහොමද විග්‍රහාධිපති වාර්තා එන්නේ රක්ෂිත මෙච්චරක් කැපිලා තියෙනවා. ඊට පස්සේ කඩොලාන මෙච්චර විනාශ කරලා තියෙනවා. කොහොමද අපේ සම්පත් ටික මුන් හූරා කෑවේ? එතකොට කොහොමද අපේ රටේ තියෙන ජාවාරම් කරේ? ගම්වල අපරාධ කරේ? අපරාධ වලට යුක්තියක් ඉටු නොවි අදටත් මේ අපරාධ යට ගහගෙන ඉන්නේ. එතකොට මේ රට මෙතනටපත් වෙන්න හේතුව. ඒ කියන්නේ අපි හිතනවා මේක ආර්ථික අර්බුදයක් කියලා. හැබැයි මේ ආර්ථික අර්බුදය හැදුවේ මේ රටේ මිනිස්සු ජොබ් කරා, වැඩ කරා, සල්ලි හම්බ කරා. මේ සල්ලි හම්බ කර අපි හම්බ කරා අපිට ඒව ලැබිලා නැහැ.
ඒ කරුට හූරගෙන කාලා තිනවා. ඊට සහ අපේ රටේ තියෙන ස්වාභාවික සම්පත් මේ ඔක්කොම කොල්ල කණ්ඩ සහ ඒ කොල්ල කණ්ඩ අවශ්‍ය අපරාධ යාන්ත්‍රණය තියාගන්න මේක ඒකයි මේක වැදගත් වෙන්නේ. අනිකුත් දේශපාලන පත් කිවීම වලට එහා ගිල්ල සමහර විට මේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉඳන් අපි දන්නවා පොලිස් ස්ථානාධිපතිවරයාට ගමේ දේශපාලනඥයා කියන වගේ ජාතික මට්ටමින් පොලිස්පති වුණාම ඉතින් ඒක ජනාධිපති අගමැති පක්ෂ නායකයෝ උන්ට ඕන විදිහට තමයි පොලිස්පති එතකොටපත් වෙන්නේ. DIG ලපත් වෙන්නේ. රටේ අර නීති හා සාමය කියන එක එතකොට දැන් පොලිසිය ප්‍රධානම එක නීති හා සාමය ආරක්ෂා කිරීමනේ. පොලිසිය නීති හා සාමය ආරක්ෂා කරන්න නැති පසුබිමක එතකොට මේ දේශපාලන පත් වීම හින්දා ඒක මුවාවෙන් හමුදාව දාන්න පුළුවන්. දැන් පහුගිය දවස්වල කිව්වේ ඒකනේ පොලිසිය හරියට නීති හා සාමය ක්‍රියාත්මක කරන්න නැති නිසා තමයි හමුදාව දාන්නේ කිව්වා. ඉතින් එතකොට මේක ඇත්තටම හිතාමතා සැලසුම් සහගතව කරන දෙයක්ද දන්නේ නැහැ මේකට. ඊළඟ තරන්ද කිව්වනර මේ ජාතික සම්පත් සූරා කාපු විදිහ ගැන චමල් රාජපක්ෂ ලියුමක් ගහලා තිබ්බා මොන්රාගල පැත්තේ OIC-ලට ප්‍රොජෙක්ට් මොනවද ඒ කියන්නේ ව්‍යාපෘති සංවර්ධන ව්‍යාපෘති කියලා වාහන ගියොත් එම අල්ලන්න එපා කියලා සංවර්ධන ව්‍යාපෘති කියලා ඒගොල්ලන්ට ඕන විදිහට පස් ටික ගත්තා. ඒකයි උනේ. ඉතින් ඒවට කරන්නේ OIC ල සපෝට් කරන එක. ඊළඟට වැලිවේරිය OIC හිටිය උපාලි කියලා කෙනෙක් එයාට චෝදනා එක දිගට එල්ල වුණාම කතරගම OIC කළා. ඊට පස්සේ ආයෙ පූගොඩද කොහෙද OIC කළා එක දිගට කියන්නේ චෝදනා එල්ල වුණොත් එහෙම එයාගේ කියන්නේ මං හිතන්නේ දැන් ඔය මේ ආණ්ඩුවේ සහ ඔය දේශපාලකයන්ගේ මේක තමයි චෝදනා එල්ල වෙන අයට තමයි මේ තනතුර දෙන්නේ. ඒකෙන් වෙන්නේ පොලිසියේ ඉන්නව ගොඩක් SI ගේ ඉඳන් IP CI වෙනකම්ම ඉන්නවා නීතිඥවරු ඉන්නවා ඩිග්‍රී තියන අය ඉන්නවා මාස්ටර්ස් කරපු අය ඉන්නවා. ඉතින් එහෙම කරපු අය ඉඳී අධ්‍යක්ීම් සහිත නිලධාරීන් ඉඳී විමර්ශන කරන දක්ෂ නිලධාරීන් ඉඳී මේ කොහෙවත් යන දේශපාලන හෙන්චයි එක පත් කරාම වෙන්නේ අර මිනිස්සු පොලිසිය අතහැරලා යනවා. එහෙම ගොඩක් අය පහුගිය කාලේ ගියා. දැනට යන්න බලන් ඉන්න ගොඩක් අය ඉන්නවා. ඉතින් දැන් ඊළඟට දැන් අර ගෝඨගෝගමට මයිනගෝගමට ගැහුවට පස්සේ රට පුරා ගෙන තිබ්බේ ඔය විමර්ශන කරන්න පොලිස්පති බාර දීලා තියෙන්නේ අදාළ ප්‍රදේශයේ ස්ථානාධිපතිරනේ. ඉතින් අදාළ ප්‍රදේශයේ ඉන්නේ මේ පැත්තේ දේශපාලඥයට හිතවත් කෙනෙක් බොහෝ වෙලාවට මේ පොලිස්පතිගේ ලේඛනය අනුවත්. ඉතින් එතකොට අපි කොහොමද කියන්නේ ඔහු ස්වාධීන විමර්ශනයක් කරයි කියලා. අනිවාර්යයෙන්ම දේශපාලඥයත් එක්ක තරහ කට්ටිය ගෙනලා දානවා. මේකට දැන් ප්‍රසන්න රණතුංගගේ ගෙදරට ගැහුවා කියලා ළඟින් ගියපු මිනිස්සුත් අතනුරන් තිබ්බනේ ගම්පහ මූලස්ථාන පොලිසියෙන්. ඉතින් ඒ වගේ ඕන තරම් උදාහරණ තියෙනවා මේ කියන්නේ දේශපාලනීකරණය වෙච්ච OIC ලා ලව්ව Tamanට ඕන වැඩ කරගත්තු. සහ දැන් එතකොට දැන් එහෙම හදපු පොලිසිය මේ දේශපාලුවන්ගේ දඩබල්ලෝ රෑනක් නම් ඒ දඩබල්ලෝ රෑන මැයිනව වෙනද එළියට බැස්ස මිනිස්සු පස්සේ පන්නන එක ප්‍රශ්නයක්. ඒකයි අපි කියන්නේ මේක ජාතික මට්ටමේ වෙනම ඒ පැන්නීම, ඒ පසුපස පැන්නීම ස්වේච්ඡාවෙන් ස්වාධීනව පිළිගන්න බෑ කියන එක. ඒ විදිහට මේ රට මෙතනට අදලා දාන්න. සහ දැන් අපි දැන් කලින් කිව්ව සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂත් කියනවා. මහින්ද රාජපක්ෂ කියනවා ඕක ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනේ. මොකද OIC එක්ක යුද්ධ කර ගමේ දේශපාලනය කරන්න බෑ. මොකක්ද දේශපාලනය කියලා කියන්නේ? ඒගොල්ලෝ දේශපාලනය කියලා ඒගොල්ලෝ කියන්නේ අර අපිව හූරගෙන කාලා මේ රට මෙතනට මේ අද මේ තියෙන මේ ආර්ථික අර්බුදේ අපිට තෙල් ටික නැති, අපිට කන්න ටික නැති, ගෑස් එක නැති මෙතනට මේ දාන්න හේතු වෙච්ච උන්ගේ හූරකෑම හොරකම තමයි උන් දේශපාලනය කියලා කියන්නේ. ඒතර OIC එක යුද්ධ කර ගමේ දේශපාලනය කරන්න බෑ. ඒගොල්ලෝ කියන දේශපාලනය කරන්න බෑ OIC එක යුද්ධ කර. ඒ හින්දා ඔබතුමා OIC ඉවර පත් කරද්දී පොඩ්ඩක් മന്ത്രിවරුන්ගෙන් උත්හාලා ඒ පත් කිරීම කරන්න. නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න හැදෙනවා කියලා මහින්ද රාජපක්ෂ අපි ඒ දවස්වල මේ රැස්වීම ගැන වීඩියෝ එකක් කරා මතක ඇති. එතකොටම තමයි අර මන්ත්‍රීවරු කෑ ගහලා තිබුණේ OIC කෙනෙක් ලක්ෂ 3යි ලක්ෂ 4යි කියලාත් මේ රැස්වීමේදී. ඉතින් මේක තමයි දැන් තරින්දු මේ වෙනකොට නීති හා සාමය අමාත්‍යාංශය මේ අමාත්‍යංශයේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ මැතිවරයා විදිහට වෙනත් කෙනෙක් පත් වෙලා තියෙනවා. ටිරාන්ලස් පත් වෙලා තියෙනවා. ටිරාන්ලස් කියන්නේ දේශපාලනිකව ගත්තොත් එම JVP එකත් එක්කත් හිතවත්, පොහොට්ටුවත් එක්කත් හිතවත්, UNP එකත් එක්කත් හිතවත්, රජබෙත් එක්කත් හිතවත්, හැමෝම එක්ක හිතවත්කම් තියෙන පෙරටුගාමින් එක්කත් හිතවත්, හැමෝම එක්ක හිතවත්කම් තියෙන කෙනෙක්. එතකොට ඇයි එයා ඔහුට චෝදනා තියෙනවා බරපතල රාඩා වගේ නඩුව තිබ්බා. එවැනි නිදහස් වුණා. තමාර ඒවා සම්බන්ධයෙන් තම විමර්ශන යනවා. සමහර විට ඇත්තටම මේ හැම පක්ෂයත් එක්කම හිතවත් එක්කෙනෙක් හින්දා මෙයාව දැම්ම වෙන්න පුළුවන්. ඒකම අද උදේ කතා කරද්දී එක මාධ්‍යවේදියෙක් කිව්වා සමහර විට එයාට පත්තරයක් තියෙනවා. ඒකෙන් හින්දා දේශපාලන පක්ෂ බයයි යහු වැරද්දක් කළොත් ගහන්න. ඒකෙන් හින්දා දැම්මේ කියලා සැකයි. ඊළඟට ඊට වැඩිය දැන් මේ යන සාකච්ඡාව තමයි ඔහු බස්නාහිර පළාත පාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පෞද්ගලික හිතවතෙක් කියන එක. මේ වෙනකොට අත්අඩංගුවට ගන්න නියමිත වෙලා තියෙන දේශබන්දු තෙන්නකෝන්ගේ පෞද්ගලික හිතවතෙක්. දේශබන්දු තෙන්නකෝන් ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් විදිහට පත් කරයි කියලාත් කතා යනවා. ඉතින් එහෙම තියෙද්දි පොලිසිය කට්ටිය බියටපත් වෙලා තියෙනවා ආයෙත් පරණ සෙල්ලමම පටන් ගන්නයිද කියලා රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය යටතේ. ඉතින් තරින්දු එතකොට මේ වගේ වෙලාවක දැන් පත්තරයක් බාර මේ පත්තරයක අයිතිකාරයෙක් වෙච්ච ඇමති කෙනෙක් නින්නේ. එතකොට
අන්තිමට මීඩියාවලටවත් කියාගන්න බරු වෙන පොලිසිය කට්ටියගේ දුක. මේක බරපතල තත්ත්වයක් විදිහට තමයි පොලිසිය මේ වෙනකොට සලකන්නේ. එතකොට දැන් පොලිසිය රෙල්ල වෙන චෝදනා ගැන දැන් මව්බිම් පත්තරේ කට්ටිය කොහොමද කාගෙන්ද දැන් ප්‍රශ්න කරන්න කියන එකත් වෙනම එන එකක්. ඉතින් කොහොම හරි අන්තිමේදී මේක අපි ජාතික දේශපාලනය ගත්තොත් එහෙම මේ පොලිස් ස්ථානාධිපතිවරු මේ ස්වාධීන කිරීමේ වැදගත්කම, මේ නිලධාරීන්ව ස්වාධීන තැනට ගෙන ඒමේ වැදගත්කම සහ මේ තක්කඩි ක්‍රමය, මේ තක්කඩි විදියට මේ පත්වීමේ ක්‍රමය අපි නවත්තන්න ඕනි කියන එක, අපි නිරීක්ෂණය කරන්න ඕනි කියන එක ඉතාම පැහැදිලි. මේවා මේ වෙලාවේ මේ එළියට එන්නේ මේ මීඩියා වලින් එකපාරම ගියේ සතිය ඔබ දන්නවා පොලිස්පතිටත් තමන්ගේ ජාමේ බේර ගන්න ඕනේ, අරගොල්ලන්ට තමන්ගේ ජාමේ බේර ගන්න ඕනේ. මේ එක එකාගේ ජාමේ බේර ගන්න නිසා ඔන්න ඒගොල්ලෝ ඒ තොරතුරු එළියට දාන. හැබැයි ඒ තොරතුරු එළියට දාලා ඩිස්කෂන් එකක් හදලා මිනිස්සුන්ගේ කේන්ති අවුස්සලා නැවතත් අන්තිමේදී ඒගොල්ලෝ කරන්නේ ඒකම නම්. ඒකේ තේරුමක් නැහැ. ඒ නිසා අපි හිතන්නේ මේවා වෙනස් කරන්න නම් ඊට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිද්ධ වෙනවනේ, මිනිස්සු බලාගෙන ඉන්න ඕනේ. ඒක වෙනස් කිරීම තුලින් අපි හිතන්නේ මේ රට අර මිනිස්සුන්ව කොල්ල කන්න බැරි, මිනිස්සු වෙනුවෙන් සේවය කරන පොලිසියක්, දක්ෂතාව කුසලතාව තියෙන අයට මහන්සි වෙලා අපරාධ විද්‍යාව ඉගෙනගෙන ඉහළට යන්න පුළුවන් විදිහේ හොඳ නිලධාරියෙක්ට අපරාධ පර්යේෂණය, වෙනත් මූල්‍ය විමර්ශනය, මේ විමර්ශන ගැන උසස් අධ්‍යාපනය ලැබමින් පොලිසිය ඉහළට යන දැන් දේශබන්දු තෙන්නකොන් වගේ අපි දන්නවනේ යා කතා බහ කරන විදිහේ තමයි, ඒ කියන්නේ ප්‍රසිද්ධිය නොවන තැන්වල පොලිසිය තියෙන තව ප්‍රශ්නයක් තමයි දැන් පොලිසියට බඳව ගන්න ක්‍රම කීපයක් තියෙනවා. තමයි මේ පොලිස් රියදුරු විදිහට බඳව ගන්න, ඊට පස්සේ පොලිස් කොස්තාපල්ලා විදිහට බඳව ගන්නවා, ඊට පස්සේ උප පොලිස් පරීක්ෂකවරු විදිහට බඳව ගන්නවා, ඊට පස්සේ සහකාර පොලිස් අධිකාරීවරු විදිහට බඳව ගන්නවා. සහකාර පොලිස් අධිකාරිය විදිහට ඩිරෙක්ට් බඳව ගන්න උපදිත කියන කට්ටිය. එතකොට ඒගොල්ලෝ කිසිම දවසක OIC එකමක් කරලා නැහැ, SI ඉල්ලා කියන විමර්ශන මොනවත් කළා නැහැ, එකපාරට SP වෙනවා. එතකොට එහෙම SP වෙච්ච එක්කෙනෙක් තමයි දේශබන්දු දෙන්න ඕනේ. එතකොට අර රවීසන විරත්නලා වගේ SI ඉඳලා IP වෙලා එහෙම ක්‍රමයෙන්, එහෙම නැත්තම් කවුද හිටපු ජේෂ්ඨ නිලධාරීන් වගේ එහෙම පිළිවෙලින් ආපු නිලධාරියෙක් නෙමෙයි ඇත්තටම දේශබන්දු දෙන්න ඕන කියන්නේ. ඉතින් එකපාරට ආපු කෙනෙක් තමයි දේශබන්දු දෙන්න ඕන. සහන් මං කියන දැන් ඒ උපාධි ලැබුවත් ඒකට අවශ්‍ය ගුණාංග ඔහුගේ හැසිරීම තුළ ප්‍රසිද්ධිය සහ අප්‍රසිද්ධිය හැසිරෙන හැටි අපි දැකලා තියෙනවා. ඉතින් ඒ ගුණාංග නැති ඒ වෙනුවට දේශපාලනඥයන්ලඟ කොන්ද නමන, කියන්නේ උඩින් කෝල්ලයක් එන්න ඕනේ කාගෙන් හරි ඩිසයිඩ් කරන්න මම මේ මෙතන මොකද්ද ගන්න ඕනේ ඇක්ෂන් එක කියලා. ඒක කාගෙන් හරි කෝල්ලයක් නැතුව තනියෙන් තීන්දුවක් ගන්න බැරි තරම් කොන්දක් නැති එවුන් මේ වගේ පත් වෙලා මේ මෙතනට මේක පත් වෙලා තියෙන. ඇත්තට මේක අපි දැඩි කේන්තියක් ඇති කරගන්න ඕනේ. මේ පත්වීම සහ මෙතනට පත්වීම ගැන, මේ මෙතනට රට පත්වීම ගැන අපි හිතන්නේ මේක මේවා නැවතත් අර ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සහ අපේ නිරන්තර නිරීක්ෂණය තුලින් නැවත මේවා අපි හදන්න ඕනේ ස්වාධීන ආයතන විදියට.